මං බලනකොට මගේ තාත්තගේ මූණ ඒ වෙලාවේ මං හිතුවා මම මැරෙනවා. මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් නැහැ. උයි ඒ වෙලාවේ කවුරුහරිත් කිස් කළත් නැහැ. මං නන් කෙනෙක් වෙන්න ඕනේනේ. එහෙනම් මං හිතුවා ෂේ මම මැරෙන්න ගියා කවුරුහරි කිස් කරන්නේ නැතුව. ඔක්කොම බය හිතුවා. ඉංග්‍රීසි සිංහල එක සෙන්ටන්ස් එකට දාලා මං හිතන්නේ ඒගොල්ලෝ හිතනවා මං ඒක හිතලා කරේ මං ඒක try කරලා මෙහෙම කරලා කරේ. ඔයාට කරන්න පුළුවන් උපරිමය ඔච්චරයි. මංගේ ඔළුවේ හිතුවා මේ දුෂ්යන්ත ඊරමන් සමහරවිට හරිම වයස තාත්තේ ලොකු මහත මිනිස්සෙක් වෙන්න පුළුවන්. එයා ආවේ නෑනේ. ගර්ල්ස්ට අර පීරියඩ් වෙන. කොහොමද ප්‍රෙග්නන්ට් වෙන එක. කොහොමද හයිජීන් එක. කොන්ඩම් එකක් දෙනවනම් මං කියන්නේ නෑ ඔයාට ගිහිල්ලා හැමෝම එක්කනත් එක්ක නිදිය ගන්න. මං කියනවා ඔයාට choice එක ගන්නවා නම් මොලේ පාවිච්චි කරලා සේෆ් විදියට කරන්න. ළමයෙක් ඉන්නේ කොහෙද? තාම මැරිලා නැද්ද? You know there is that I think for boys also මිනිස්සුන්ට මිනිස්සුන්ට පිරිමි කට්ටියට ඒක වෙනවා. ඔක්කොම පොදුයි. ඔව්. ඒක අගෙන් ඔයාගෙන උතුව නිරන්තර හැම වෙලාවෙම අහන ප්‍රශ්නක්ද ඒක? luckily marry කරනකොට කලින් when you getting married ළමයි හිමින් අහන්නේ මට. So do you want a child? මට ආසයි ළමයි. මම කිව්වා මේ ඔයා මාව දන්නෙත් නැහැ. කොහොමද ඔයා ඇවිල්ලා මෙහෙම මට වීලුවක් කරන්නේ? මම දන්නේ ඔයා වීලුවක් කරනවා කියලා මම එයාට චුට්ටක් බැන්න. To find out he is the new prime minister of Sweden. බාගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV back to school. ඔන්ඩ්‍රාගණින්ද ස්වාස්. social media වල. නෑ අපේ මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්. සම්පූර්ණ නම full one. full name. හරිම දිගයි. විධාන පාචරණ හෙලාගේ ස්ටෙෆනි මදුෂික සිරිවර්ධන. වයස? මගේ වයස මං හිතන්නේ 31 ඒත් ඇත්ත 32. හිතන්නේ 31 ඇත්ත 32. I think I got stuck at 31. කොහෙද ස්ටෙෆනි ඉපදුනේ? Kuwait Kuwait. City. 1988 just before the Gulf War. Gulf War එක කලින්. ඒක escape කරලා තමයි මෙතෙන්ට ආවේ. ස්කෝල කීයකට ගියාද? චුට්ටක් ගියා. කියන්නේ අමාරුද උත්තර දෙන්න ප්‍රශ්නේ? ස්කෝලේ ලංකාවේ ඔක්කොම ස්කෝල කීයකට ගියාද? ඔක්කොම නෑ. So I went to school in Italy and Canada as well. ඒ තරම් අමාරුද? 12 or 13 including university. 13. යුනිවර්සිටි එකත් එක්ක 13ක්. ඔව්. කියන්නේ අවුරුදු 12ට ඉස්කෝල 12ක්. ඔව් එහෙම වගේ කියන්න පුළුවන්. හැම අවුරුද්දම වෙන ඉස්කෝල. ලංකාවේ කොහෙද ඉස්කෝල? quality control කරනවා. ලංකාවේ කොහෙද ඉස්කෝල ගියේ? honey went to Beaver, St. Nicholas, College of World Education, British, CIS, Moya list එකක් තියෙනවා. International schools quality control කරා. quality control. ඔයාගේ ආගම? I'm Christian. මං Christian. ඒත් මගේ පවුලේ එක ලොකු ජර්නි එකක්. religion කතාව. ඇයි මගේ තාත්තා බුද්දිස්ට්. මගේ අම්මා ක්‍රිස්තියානි. මගේ grandmother අම්මගේ පැත්තෙන් Druze. මගේ uncle Muslim. and අපිට ඔක්කොම තියෙනවා. pagan-නුත් ඉන්නවා. එහෙනම් my spiritual journey පටන් ගත්තේ
අවුරුදු I would say 10 වලින් I was very very Christian. I almost became a nun. එක convent එකේ හිටියා. මගේ aunt nun කෙනෙක් හිටිවල. එහෙනම් මං හිතුවා මාත් sister කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙනම් මට පොඩි කාලෙන් තේරුනේ නෑ මගේ තාත්තා හරිම හොඳ මිනිහෙක්. ඒත් එයා බුද්දිස්ට්. එහෙනම් ඇයි එයා බැප්ටිසම් කරලා නෑ නම් ඇයි කොහොමද කියන්නේ එයා හෙවන් වලට යන්නේ නෑ කියලා. එහෙනම් එයාගේ හොඳකමට මොකද්ද වෙන්නේ? එහෙනම් ඒ කාලෙන් I studied religions. මට ලොකු spiritual journey එකක් තිබ්බා. And ultimately now I say I'm Christian. I believe in God. It's a very ඔක්කොම එක message එකක් නේ කියන්නේ. Be a good human being. හරි. අපි ඒ ගැන මේ කතා කරමු ස්ටෙෆනි වැඩසටහනේ ඉස්සරහට කතා කරන ගොඩක් දේවල් තියෙනවනේ. ඔය ගැන ඔයාගේ තියෙන ඒ කල්චරල් දේවල් රටවල් ගැන මේ හැම දෙයක්ම. ඒකද රස්සාවල් කීයක් කරලා තියෙනවද? රස්සාවල්? I did part-time jobs in my university. මං university job එකක් කරා. මං student union එකේ හිටියේ. I was a governor and a senator also of my university. ඒගොල්ලෝ ගෙවනවා. I was managing $250,000, which was fantastic. I would say I had 3 part-time jobs there. Part-time job 3ක් තිබ්බා. ඒ තුනෙන් තමයි මට ගොඩාක් මගේ skills ඉගෙන ගත්තේ. I was a waitress at an Iranian restaurant. Then I did a job for Nespresso. මං experiential marketing කරේ. එහෙනම් මං coffee machine එකක් ගන්නවා to different little malls. and කියනවා coffee machine එක තියෙනවා. ඔබන would you like a coffee? Yes. Oh, here's a cappuccino for you. එහෙනම් ඒකෙන් මං ඉගෙන ගත්තා කොහොමද මිනිස්සුන්ට කතා කරන්න, how do you sell, how do you so much you learn from your part-time jobs. So yeah, I did those two. Oh, and I did a hosting like restaurant hosting. We mang events kara. Ek university එකත් එක්ක concerts mang Snoop Dogg එක්ක concert organize කरा. Kenan එක්ක speeches conferences speaker series. Martin Luther King ගේ son එකත් එක්ක එහෙනම් Dr. Wangari Maathai එයා Nobel laureate කෙනෙක්. එයා තමයි green belt movement ඇෆ්‍රිකා වල පටන් ගත්තේ. එයා දැන් මැරිලා. එයාත් එක්ක වැඩ කරා. David Suzuki, Al Gore climate change project එකත් එක්ක වැඩ තිබ්බා. කරා. ඉතින් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඔය කියන හැමදේම කතා කරන්නත් වෙනවනේ වැඩසටහන ඇතුලේ. අපි කතා කරමු. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට ස්ටෙෆනි සිරිවර්ධන ආයිබෝන් කියලා. ඉතින් ස්ටෙෆනි මේ කියන්නකෝ දැන් මේ දවස්වල ටීන් වොයිස් එකෙන් තමයි සිරස ටීන් වොයිස් එකෙන් තමයි ස්ටෙෆනි සෑහෙන ජනප්‍රිය. බොහෝ දෙනෙක් කතා කරන්නේ. ඊට අමතරව දැන් අපි දකිනවානේ දුෂ්යන්ත්ගේ මේ සිංහල පාඩම යනවා. කියන්නකෝ ඉස්සලා කොහොමද දැන් මේ සිංහල ඉස්කෝලේ කොහොමද ලැබෙන ප්‍රතිචාර? ප්‍රතිචාර කියන්නේ ෆීඩ්බැක් එක? හරි. හරිම ඇත්තට ලහිරු මගේ හිතට ගොඩාක් දැනෙනවා. ඒ ෆීඩ්බැක් එක. ගොඩාක් ආදරේ. ගොඩාක් ආදරෙන් ගොඩාක් සපෝට් ගොඩාක් මොටිවේෂන් ඒගොල්ලෝ they helping me you know එහෙනම් මට ඒක ගොඩාක් ස්තුති කියන්න ඕනේ. Thank you for being so kind to me to the feedback for the feedback. It's beautiful. මට ගොඩාක් සන්තෝෂයි. දැන් අර කලින් කිව්වා වගේ ස්ටෙෆනි බොහොම ජනප්‍රියනේ මේ දවස්වල සිරස වොයිස් ටීන් එකත් එක්ක. කොහොමද නිවේදිකාවක් හැටියට ඔයාගේ ඒ ලැබෙන ප්‍රතිචාර කට්ටිය මොනවද කියන්නේ? ඔව් ඒගොල්ලෝ කියන එක හරිම වෙනස්. ඉංග්‍රීසි සිංහල එක සෙන්ටන්ස් එකට දාලා මං හිතන්නේ ඒගොල්ලෝ හිතනවා මං ඒක හිතලා කරේ මං ඒක try කරලා මෙහෙම කරලා කියන්නේ ඔයාට කරන්න පුළුවන් උපරිමය ඔච්චරයි. එහෙනම් මං හිතන්නේ අනිත් ඒගොල්ලෝ මට ලොකු ක්‍රෙඩිට් එකක් දෙනවා කියනවා. मैं හිතලාද මේක මෙහෙම කරේ but it was good මට ඒක ලොකු learning experience එකක්.
මං සාමාන්‍යයෙන් ඉංග්ලිෂ් වලින් හෝස්ට් කරන්නේ. ඉංග්ලිෂ් corporate events. මේ වගේ සිංහල reality TV show සිංග්ලිෂ් එකක් එහෙම කරලා නැහැ කලින්. I did Yes Superstar season 2 in English. So it was a very new experience. මං ගොඩාක් ඉගෙන ගත්තා. ඒකෙන්. දැන් ස්ටෙෆනිව මුලින්ම ලංකාවේ කට්ටිය අඳුරගන්නේ 2011 මිස් ශ්‍රී ලංකා හැටියට. කියන්නේ කොහොමද මිස් ශ්‍රී ලංකා වුණේ ආපු ගමන? මං ඔයා මොඩල් කරේ නෑ ඊට කලින්? නිරූපිකාවක් හැට? no මම හැමෝම හිතනවා මම මොඩල් කෙනෙක් ඒත් මම මොඩල් කෙනෙක් නෙමෙයි. මම ඇත්තට හරිම බයයි ඇවිදින්න ස්ටේජ් එකේ. I'm a dancer but not a model. මං යුනිවර්සිටි එක ඉවර කරලා කැනඩාවල මං මෙතන මාසෙකට හොලිඩේ එකක් ආවා. ලංකාවට? ඔව්. මං හරිම කැනඩාවල හිටියකොට මං ඇක්ටිවිස්ට් කෙනෙක්, මං ඇකඩෙමික් කෙනෙක්. මං කිව්වා මං senator and governors of my university. හරිම serious විදිය තමයි මගේ career path. I was going to go hope to work with Free the Children, social work එකට එක. එහෙනම් මෙතන ආව holiday කරට මාසෙකට. එහෙනම් ඒ මාස මං හිතන්නේ මං ඒ වෙලාවේ Zumba classes කරනවා. එහෙනම් ගෙදර එනකොට ඒක වහෙනවා. එහෙනම් මගේ අම්මාවයි මල්ලි කිව්වා මං දොරෙන් එනකොට guess what we did? And I was like, oh no, what did you do? So there had been some newspapers to soak the water at the entrance and the Miss Sri Lanka ad was there. මගේ අම්මයි මල්ලි මගේ application එක දාලා I got into the top 100 and then I did the pageant. ඇත්තට මං හිතුවේ නෑ මං දිනයි කියලා. මටත් ෂොක් එකක්. ඒගොල්ලෝ නම කියනකොට මාත් අපිඩු කරනවා. ඒ මං හිතුවා අනිත් ගර්ල් වන් වෙන කාගේ නමක් කියන්නේ කියලා. ඔව් එනම I was like this සිරිවර්ධන is me. So yeah, it was unexpected. ඒක ස්ටෙෆනි වගේ ලයිෆ් එක කොයිතරම් වෙනස් කරාද? ලයිෆ් එක ගොඩාක් වෙනස් කරා. ඒක ගොඩාක් වෙනස් කරා. ඒත් ඇත්තටම ඒක මටත් ගොඩාක් උදව් කරා මට ඕන දේ කරන්න. වට ඕන දේ කියන්නේ? මට ඕන දේ කියන්නේ අපේ මේ ජීවිතේ ඒක හරිම කොටයි. අපේ මේ ඔක්කොම මේ ටයිටල් එක දින්නා, මේ ජොබ් එක ගත්තා, යා මේ එතන ඒ ඔක්කොම ඇකලේඩ්ස් ටික ඔය ඇත්තට හිතනකොට ඒක බොරුවක්. ඒ අපි නිකන් මේ ජර්නි එක යන ගමන් අපිට ඕනේ මේ ඔක්කොම දාන්න to feel like we're important, like we're special and අපිට mission එකක්. මට හිතන්නේ the most valuable thing you can do in this life is to help other people. අනිත් ඒගොල්ලන්ට උදව් කරන්න. ඔයාගේ ෆැමිලිට love කරන්න. love හැමෝටම දෙන්න. එහෙනම් මට ඕනේ වුණේ I was going to go volunteer with Free the Children. ඒක organisation එකක් කැනඩාවල. ඒගොල්ලෝ ළමයිට කෑම, building, educations, water, local in country 48 countries. Sorry, මගේ සිංහල එච්චර හොඳ නෑ. So they're in 48 countries. So I wanted to volunteer and do social work. ඒක wow යුනිවර්සිටි කාලේ. ඔව්. ඒක තමයි මගේ plan එක. Then Miss Sri Lanka happened. And ඒක මට ගොඩාක් උදව් කරා to use because ලහිරු මං ඒ කාලේ මං කිව්වා මං Yes Superstar host කරා. මට ඒ show එක ඉවර කරන්න බැරි වුණා. ඒ මගේ slip disc දෙකක් ආවා. When I was ironing my clothes, I went choo. ඒ බීමට වැටුණා. මාසයක් accident ward එක. ඒස් මගේ තාත්තා හිතනවා my dad believes in the accident ward. එයා මාව accident ward එකට ගත්තා. For 1 month I was admitted in the accident ward. It was very difficult. ගොඩාක් දේවල් පේනවා එතන ඉන්නකොට. ඒගොල්ලෝ කිව්වා මට ඇවිදින්න බෑ කියලා. And then when I was bedridden මාස 3කට මම දන්නේ මට ආයෙ ඇවිදින්න පුළුවන්ද බැරිද මට ගොඩාක් depression එකක් ආවා. එහෙනම් මගේ යාළුවා කැනඩාවල call කරා. And I said I can't walk. What do I do?
what do I do with my life? He's like my brother. And එයා කිව්වා, Stephanie, just because you're in bed, don't stop yourself from doing what you want to do with your life. Do what you always wanted to do. මං ඇඳේ ඉන්නකොට තමයි මගේ ෆවුන්ඩේෂන් ස්ටෙෆනි සිරිවර්ධන ෆවුන්ඩේෂන් එක පටන් ගත්තේ. එන දැනට අපි ප්‍රොජෙක්ට්ස් වැලිකඩ ප්‍රිසන් එකේ ප්‍රොජෙක්ට් එකක් කරනවා. I'm working with a group of other organizations to do a campaign on anti-bullying, cyberbullying. I also work closely with an organization that work with sexually abused young girls called Emerge. එහෙනම් ගොඩක් ඒක තමයි මට වැදගත්. මේ ජීවිතේ ඔයාගේ උපරිම අනිත් ඒගොල්ලන්ට ලව් දෙන්න. අනිත් ඒගොල්ලන්ට උදව් කරන්න. ඒ ඔයා හැමදාම නැගිටිනකොට ඔයාගේ අත්ුයි කකුලත් එක්ක you're more blessed than so many other people in this world. So that's for me Miss Sri Lanka title එක මට චුට්ටක් කොහොමද speed it gave me a good trampoline. හොඳ push එකක් දුන්න ටග් ගාලා එතෙන්ට යන්න. ඒ crown එක නැතුව මං ඒකම තමයි කිව්වේ කරේ ඒත් හිමින් ගියේ. මේක chance එකක්. ඔව් ඒක ලොකු ඒක තමයි මං හිතන්නේ ලහිරු everything happens for a reason. ඇත්තටම මං මිස් ශ්‍රී ලංකා ගැන මං හිතන්නේ මං මාව තෝරන්නේ. ඒත් මං හිතන්නේ plan එකක් තිබ්බා. එහෙනම් ඒක මට උදව් කරා අද කරන දේ කරා. හරි. ස්ටෙෆනි මට මේකට උත්තරයක් දෙන්න. ගෑනු ළමයෙක් වුණාම කොයි වගේ කෙනෙක් වෙන්න ඕනේද? කොයි වගේ decision ගන්න ඕනේද? That's a good question. මං හිතන්නේ මොකද ඔයාට දැන් කල්චර්ස් ගොඩක් තියෙනවා. කුවේට් වල ඔයාගේ අම්මා ලෙබනන්, තාත්තා ලංකාවේ, ඊට පස්සේ ඔයා ඉටලි, කැනඩාවල රටවල් කීයකද? Lebanese or Portuguese. ඒව ගැනත් කතා කරමු. ඒතර මේ තියෙන ඔක්කොම අත්දැකීම් එක රටවල් ගණනාවක. ඔයා හිතන විදිහට ගෑනු ළමෙක් වුණාම කොයි වගේ ඩිසිෂන් ගන්න ඕනද? කොයි වගේ කෙනෙක් වෙන්න ඕනද? මං හිතන්නේ ඉස්සලාම ඔයා ඇතුලේ බලලා ගෑනුද පිරිමිද ඔයා හිතන්න ඕනේ මං කවුද? මොකද්ද මගේ වැලියුස් ටික? කොතනද මං ඉර ඩ්‍රෝ කරන්න කියන්නේ මම මේකෙන් ඉස්සරහට මේක කරන්නේ. මේක කරනවා. මේ කොටස් අතරින් මං කරනවා. Find out who you are. What your values, beliefs are. තමන් කවුද කියලා තේරුම් ගන්න වෙනවා. ඒනම් තමයි ඒකට ගැලපෙන decisions වා ගන්න ඕනේ. You have to be මුළු ලෝකේ එක ලහුරනේ ඉන්නේ. කවුරුත් try කරොත් ඔයා වෙන්න බෑනේ. එහෙමත් අපි ඔක්කොමලා unique. එහෙනම් අපේගේ important දේවල් වෙනස්. අපි ඔක්කොම වෙනස්. හිතන වේ වෙනස්. එහෙනම් ඔයා හොඳට තේරෙන්න මං කවුද? ඇත්තටම ඒක චුට්ටක් අමාරුයි. ඒක කරන්න ඕනේ සද්ද නැතුව තැන. සමහර වෙලාව ඒක චුට්ටක් භයානකයි ඇතුලේ බලන්න. ඒක ලේසි ගිහිල්ලා Instagram එකේ ඉන්න to go dance and this and that ඒකත් කරන්න. But take time to figure out who you are and make decisions that will support that soul of yours is what I believe. So ගෑනිද පිරිමිද එච්චර වෙනසක් එහෙම නෑ. But be yourself. ඔයා දැන් ලංකාවේ කොහොමද ඔයා දකින්නේ? එම වෙනසක් නැද්ද වෙනසක් තියනවද? ලංකාවේ අමාරුද උත්තර දෙන්න? නෑ. see අපිට මේක ලංකාවේ ප්‍රශ්නයක් නෙමෙයි. but I think more in Sri Lanka. අපි කියනවානේ ඔයා ගෑනු ළමක් නම් මෙහෙම වෙන්න ඕනේ. You need to get married. You need to have a child. You need to, XYZ. If you're a man, you need to be strong. You need to not cry. අඬන්න බෑ. හොඳ job එකක් ගන්න. එහෙනම් හොඳ car එකක් drive. Expectations ගොඩාක් තියෙනවා. එහෙනම් එක සමහර වෙල අමාරුයි මේ දෙක ඕනේ වෙන්න to the person you want to be inside and what society demands you to be. Sometimes එක චුට්ටක් අමාරුයි අර mix එක හොඳ mix එකක් ගන්න. ඒකත් respect කරන්න ඕනේනේ.
ඔයාගේ පවුලත් ඔයා තනියෙන් ජීවත් වෙන්නේ නැහනේ. ඔයාගේ පවුලත් එක්ක ජීවත්. එහෙනම් ඔයා කියන්නේ I don't care what they think, I just want to be me. එහෙමත් පුළුවන්. ඔයාට ඇත්තට ඕනේ නම්. කැමති නම් එහෙම වෙන්න පුළුවන්. ඒක තමයි. ඒක හොඳයි, you know, to consider that and find a balance. ඒක චුට්ටක් අමාරුයි. Because there's a lot of pressure on getting married, having a child, specifically here in Sri Lanka. ආන්ටිලා හැමදාම අහනවා ළමයෙක් ඉන්නේ කොහෙද තාම මැරි වෙලා නැද්ද? You know, there is that I think for boys also, මිනිස්සුන්ට මිනිස්සුන්ට පිරිමි කට්ටියටත් ඒක වෙනවා. ඔක්කොටම පොදුයි. ඔව්. ඒක අගෙන් ඔයාගෙන උතුව නිරන්තර හැම වෙලාවෙම අහන ප්‍රශ්නක්ද ඒක? Luckily, marry කරනකොට කලින් when you getting married ළමයි හිමින් අහන්නේ මට. So do you want a child? මට ආසයි ළමයි. ඔයාට මොනවද දෙන උත්තරේ? I say if God gives me a child, I will happily have a child. When the time is right. හැම දේ වෙනවා හරි වෙලාවට. ඒක ඉන්න. Life will take you on a journey. Live the journey to the fullest. මේ වෙලාවේ ඉන්න ඕනේ. ඒකට වෙලාව දෙන්න ඕනේ. ඔව් වෙලාව. time. ඔයා plan කරන්න පුළුවන් අද හෙට වෙනකන්. life ඔයාගේ විදිය plan කරලා එන්නේ නැහැ. මේක තමයි මම ඉගෙන ගත්තේ මගේ ජීවිතේ. 9 schools gone to ඔයා දන්නවද? මං ඉටලිය එනකොට මගේ අම්මා මං ඉස්කෝලේ යන්න තිබ්බා. ඒ උදේ එන යා කිව්වා ඩාර්ලින් නෑ ඉස්කෝලේ යන්න ඕනේ නෑ අද. I was like what? නෑ අපි අද කැනඩා යනවා. I'm like what? මගේ යාළුවන්ට goodbye උත් කියන්න බෑ. ගියා. මොකද්ද කරන්නේ? ඉතාලිය වලින් කැනඩා ගියා. Oh, දවසින්. So life never goes මං මෙතන ආවේ holiday වලකටනේ. තාම ඉන්නවා. Life doesn't go as planned. ලංකාව ඇරෙන්නවා වැඩිම කාලයක් ජීවත් වෙච්ච රට මොකක්ද? දැන් ලංකාව. ලංකාව ඇරෙන්න? Canada. කැනඩා. කොච්චර කාලයක් හිටියද? 8 years. My 8 formative years. අවුරුදු 14 උයි 20 23 වෙනකන් තාම මං කවුද මම මේක කරනවද ඒක කරන. Those years I spent in Canada. 8 years. කොහොමද ඉටලි ලයිෆ් එක? කෑම හරිම රහයි එතන. I love Italy. අපි මැරි කරේ ඉටලි. මගේ ආන්ට්ගේ කොන්වෙන්ට් එක ඉටලි. ඉටලි කියන්නේ මට හරිම ස්පෙෂල් තැනක්. මගේ රිලේෂන්ෂිප් ගෝඩ් එක්ක එතන තමයි ගොඩාක්ම මේක කියන්නේ මොකද්ද? බ්ලූම් වුණේ. දැන් මේ ස්ටෙෆනි දැන් තාත්තා බෞද්ධනේ? Yes. අම්මා ලෙබනන් වල? Yes, but she's Christian. ඒතකොට දැන් කොහොමද ඔයාට දැන්? Uncle Muslim. අංකල් මුස්ලිම්. අංකල් දෙන්නෙක් මුස්ලිම්. හරි. දැන් ඒ ඔක්කොමත් එක්ක එහෙම මේ දැන් ඔයාගේ පවුලේ ගත්තම ඒතකොට ආගම් ගොඩක් අදහන කට්ටිය ඉන්නවනේ. ඔක්කොම සෙලිබ්‍රේට් කරනවා, ඔක්කොම රෙස්පෙක්ට් කරනවා. ඔයාට කොහොමද ඒක දැනෙන්නේ? එහෙම ආගම් ගොඩක් පවුලේ එක එක්කෙනා එක එක ආගම් වල එතකොට ඒක කොහොමද ඔයාට දැනුනේ? I think මට ඒක හරිම normal. මං හිතන්නේ ඇත්තට ඔක්කොම religions ඔක්කොම ආගම කියන්නේ එක දේවල්නේ. හොඳ මිනිස්සෙක් වෙන්න අනිත් ඒගොල්ලෝ මරන්න එපා. ඔයාගේ පාත් එක ඔයාගේ අනිත් at the end of your life where do you like you know at the end of our journey where do we go? So හරිම similar things එනවා මං හිතන්නේ ඒක respect තමයි කියන්නේ ලොකුම වචනේ. මං හිතන්නේ ලංකාවේ මං එනකොට ඒක උයි දැන්වත් තියෙනවා. ඒත් සමහර වෙලාව පොලිටික්ස් එකට එක්ක එක චුට්ටක් මෙහෙම ගිහිල්ලා ඒත් අපේ හිත ඇතුලේ ලංකාවේ ඒක හරිම beautiful. ඔයා ලංකාවට ආවේ මේ පාර කොයි කාලෙද? 2000 මේ පාර 2011. 2011 තමයි ලංකාවට එන්නේ. ඒක නිවාඩුවට එන්නේ. ඔව්. ඒ එන්න කලින් ලංකාව ගැන කොයි වගේ අදහසක්ද තිබ්බේ? මං හිටියානේ අවුරුදු 3 to 14. يعني සැරින් සැරේ පොඩ්ඩයිනේ. ඔව්. මට ආසයි. මේක මගේ ගෙදර. my hometown. මෙතන මං හිතන්නේ ලංකාවේ මිනිස්සුගේ හිත හරිම ලස්සනයි. They are very kind, they are very loving.
ඔයා විලේජ් එකට ගියොත් ඒගොල්ලෝ කෑම චුට්ටක්කුත් තියෙනවා නම් ඔයාත් එක්ක බෙදලා කනවානේ. ඒක ගොඩ ලොකුම richness එකක්. ඒක. And in Sri Lanka you have a mosque near to a kovil, near to a temple. And as a Buddhist, you will go and say a prayer to the Virgin Mary. You will go to Kataragama and do that. අපිට අර respect කියන දේ අපේ ඇතුලේ ලංකාවේ මිනිස්සු ඇතුලේ තියෙනවා ගොඩාක්. එහෙනම් ඒක හරිම ලස්සන දෙයක්. ලංකාවේ කොහෙද යන්න ආසම තැන? සීගිරිය. කීපාරක් ගිහලා තියෙනවද? At least 4-5 times. I love සීගිරිය rock. ඒක ඇත්තටම තාම ඒගොල්ලෝ හිතන්න බෑ කොහොමද කරේනේ. There's mysteries of and how amazing Sri Lankan architecture is. අපිට 2000 years history එකක් තියෙනවා. අපිට ගොඩාක් රහස්වල් තියෙනවා තාම ඒක චුට්ටක් අමතක වෙලා. එහෙනම් මම හිතන්නේ Sri Lankans very talented. Sri Lankans are very very talented. මුළු ලෝකේ බලනවා නම් ගොඩාක්ම CEOs, ගොඩාක්ම geniuses, all the top people inventors ලංකාවේ මිනිස්සු. අපිට ලොකු potential එකක් තියෙනවා. මං හිතන්නේ ලංකාවේ මිනිස්සු maybe they don't understand how මං ලෝකෙ ගිහිලා මං බලනකොට Sri Lankans are so talented, so smart, so kind. අපිට ලොකු potential එකක් තියෙනවා. ඒ තාම අපේ potential එක reach කරලා උපරිම reach කරලා නැහැ තාම. In my opinion. Education system එක මං Canada යනකොට when we did high school there, එතන high school ඉගෙනගෙන දේවල් we learn in junior school. So there's a lot of දැන් ස්ටෙෆනි මම දන්නේ ඔයාගේ ලයිෆ් එකේ තවත් හොඳම achievement එක තමයි World Economic Forum එකේ මං ගියා. යන්න හම්බෙච්ච I was එක. invited. පොඩ්ඩක් කියන්නකෝ ඒ ගැන. So මං මොකද ඒකට මම දන්නේ යන්න හම්බෙලා තියෙන ලංකාවෙන් අතිශය කීප දෙනෙක්ට. ඒ chance එක ගන්න තරි අමාරුයි. ඒක කොහොමද ඔයාට හම්බුනේ ඒක? I'm part of the Global Shapers. ඒක කියන්න පුළුවන් youth wing එකක් වගේ World Economic Forum එකේ. World Economic Forum එකේ හැම අවුරුද්ද ජනවාරි මාසේ මීටින් එකක් තියෙනවා. මුළු ලෝකෙම leaders in business, politics ඔක්කොම එකතු වෙලා කියනවා කොහොමද මේ ලෝකේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. එහෙනම් applications දෙන්න පුළුවන්. ඒ වා shaper කෙනෙක්නේ. එහෙනම් මං දුෂාන්ත් මට උදව් කරලා වීඩියෝ එකක් process එකක් තියෙනවා. ඒක එවලා ඒගොල්ලන් තෝරනවා. ඒගොල්ලන් 50ක් තෝරනවා මුළු ලෝකයෙන්. එහෙනම් මාව තේරුවා. So I had a chance to go to the World Economic Forum. මොන අවුරුද්දේද? 2014 or 2015. And මං හිතන්නේ මං කලින් President චන්ද්‍රිකා බණ්ඩාරනායක. Yes, she went. And after me, හිටපු Prime Minister රනිල් වික්‍රමසිංහ. yes. ඔක්කොම දන්නවනේ. ඒ අතරේ ස්ටෙෆනිත් ගියා. ඔව් මාත් ගියා. කොහමද කවද හම්බ වුණේ? කොයි වගේ කට්ටියත් එක්කද වැඩ කරන්න හම්බ වුණේ? So amazing. පොඩ්ඩක් කියන්නකෝ ඒ කතන්දරේ. I saw හැමෝම is vice president of Sweden. So මං China night එකක් තිබ්බා. ඒගොල්ලෝ dumplings කරා. ඒ dumplings කරනකොට මං හිතන්නේ it was a beef or a pork dumpling. මං ඒක මට කෑම කන්න ගොඩාක් ආසයි. I tried this. then මං පොඩි group එකත් එක්ක කතා කරන එක්කෙනෙක් ආවා. මේ මට කන්න ඕනේ මොකද්ද හොඳ කන්න? මං කිව්වා oh my god you must try the pork dumplings. They're so good. and එයා කිව්වා කොහොමද එහෙම කියන්න පුළුවන් මං vegan කෙනෙක්. මං එහෙම මස් කන්නේ නැහැ. ඇයියෝ එහෙම with so much passion you're saying that? then oh my god I'm so sorry. I'm sure there's a vegetarian vegan option for you. එහෙනම් මට ඇත්තටම oh my god වගේ හිතුණා. කරන්න දෙයක් නැතුව. එහෙනම් එයා කිව්වා නෑ මං නිකන් විහිළුවට කරේ. මං කිව්වා මේ ඔයා මාව දන්නෙත් නෑ. කොහොමද ඔයා ඇවිල්ලා මෙහෙම මට විහිළුවක් කරන්නේ? මං දන්නේ ඔයා විහිළුවක් කරනවා කියලා මං එයාට චුට්ටක් බැන්නා. To find out he is the new Prime Minister of Sweden.
So හැමෝම I met Andre Bocelli. මං එයා හොඳට සින්දු කියනවා. මං එයාට ගොඩාක් ආදරේ. එයාට ෆවුන්ඩේෂන් එකක් තියෙනවා Andre Bocelli Foundation. All the differently abled children එක්ක උදව් කරනවා. I met will.i.am from the Black Eyed Peas. එයාට ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. එයා බැංගලෝර් වල ගොඩාක් වැඩ කරනවා කෝඩින් ඉගෙන ගන්න ළමයිට. එයා ඇත්තට මට කිව්වා ලංකාවේ පටන් ගන්න රෙස්ටරන්ට් එකක් croissant ඇතුලේ අර croissant එක තියෙන්නේ කපලා කරි එක ඇතුලේ දාලා විකුණන්න. එයා කිව්වා ඒක තමයි එයාගේ ෆේවරිට් කෑම. උයි මං ඒ ෂොප් එක පටන් ගන්න ඕනේ කියලා. So I met him. I met Kofi Annan. Yeah, I met Kofi Annan. I met Bill Gates was there. එයා හරිම හොඳ මිනිස්සුවක්. මිනිහෙක්. එයා දැන් අපිට passes තියෙනවානේ. ඒ පාස් එක ස්කෑන් කරලා තමයි කොන්ෆරන්ස් ඇතුළට යන්නේ. ඩිෆරන්ට් සෙෂන්ස් තියෙනවා. එහෙනම් එයා හැමෝම නිකන් ස්වයිප් කරලා යනවා. But there are people who are manning the stations. හැමෝටම මෙහෙම අත් පිටිපස්සේ දාලා මෙහෙම hello, good morning, how are you? හරිම nice මිනිහෙක්. He is so kind to everybody. You know, you learn a lot. මට ගොඩාක් ඉගෙන ගත්තා ඒගොල්ලෝන්ගෙන්. Ariana Huffington. මට ලොකුම lesson එක මගේ ගොඩාක් හිතට වැදුනේ එකක් තමයි මං Ariana Huffington ගේ session එකක් ඇතුලේ හිටියා. එයා කිව්වා පොතේ ලියන්න. ඔයා බය නෑ නම් මොකක්ද ඔයා කරන්නේ? ඒක මට ගොඩාක් වැදුනා. What would you do if you were not scared? ඇත්තටම එයා හිතුවත් අපි හිතනවා මට මේක බෑ. මට මේක ෆේල් වුණොත් මොකද අනිත් ඒගොල්ලෝ හිතුවොත් මේක ගැන ඔයාම තමයි බය හින්දා කියන්නේ නැත්තේ I'm going to be a Grammy Award winner. I'm going to be a Nobel Peace Prize winner. I'm going to solve the world's problems of hunger. ඔයා හිතනවා මං මදි කියලා. ඒ ෆියර් එක තමන්ට මදිකමක්. ඔව්. එහෙනම් ඔයා අර ෆියර් එක තියෙන්නේ නෑ නම් ඔයා ඕන දෙයක් මේ ලෝකේ කරන්න පුළුවන්. අපිම තමයි පිටිපස්සට දාන්නේ. එහෙනම් ඔයා ඒක තමයි මට ගොඩාක් වැදුනේ. I think it's so powerful. ඔයා එහෙම බය නැද්ද එහෙම? You see ලහිරු මං අවුරුදු 23 21 වෙනකොට මං මෙතන වෙඩින් එකක් වෙලට ආවා. I stayed for a few weeks. උදේ වෙනකොට මට බඩේ අමාරුවක් ආවා. Like I had a stomach ache. That happened at 9 in the morning. By 4 in the afternoon මට උස්ම ගන්නත් බැරි වුණා. මං emergency ගියා. ඒගොල්ලෝ කිව්වා මට emergency surgery එකක් ඕනේ කියලා. That was at 11 at night. මං බලනකොට මගේ තාත්තගේ මූණ මට ඒ වෙලාවේ මං හිතුවා මම මැරෙනවා. අනිවාර්යෙන් මැරෙනවා. මේක තමයි මගේ අන්තිම තප්පර මේ ලෝකේ. ඇයි මං තාත්තගේ මූණ බලනකොට එයාව පේන්නේ නැහැ. නිකන් dark. බ්ලර් වෙලා. මං කිව්වා I'm so sorry I can't. And I said I love you. And I fainted. මං හිතුවා ඒක ඉවරයි. දැන් මගේ ඇස් ආයි අරනකොට මට I thought oh my god I got this second chance at life. මං ඇත්තට ආයි තාම ජීවත් වෙනවද? I had emergency surgery. It was a pretty big surgery. එහෙනම් ඒ වෙලාවේ මගේ life එක වෙනස් වුණා. ඒ කලින් මං කිව්වා මම ඔක්කොම අර වැඩ කරනවා student union. ඒත් මගේ යාළුවෙක් එක්ක එච්චර වෙලාව හිටියේ නැහැ. මං වැඩනේ. I didn't spend a lot of time with my family. මං පොඩි කාලේ මට ගොඩක් bullies. ඒක තමයි මට ආසයි anti bullying campaign එකක් කරන්න. ඇයි මං පොඩි කාලේ හරිම මහතයි. මගේ නහය පොත් එකේ ඇතුලේ තමයි තියෙන්නේ. මං පාර ක්‍රොස් කරනකොට වාහනේ සමහර වෙලාව ළඟින් ගියා අහප්පන්න මං කියවලා තමයි පාර ක්‍රොස් කරන්නේ. So I went through a lot of bullying. So for me මට insecurity මං මදිකමක් ගොඩාක් තිබ්බා.
මගේ heart එකේ. ඒක ලස්සන feeling එකක් නෙමෙයි. ඒත් during that moment and මං හිතුවා මේ ඔක්කොම වෙලා ඇත්තට ඒ කාලේ මං boy කෙනෙකුත් මට boyfriend කෙනෙකුත් නැහැ. ඔයි ඒ වෙලාවේ කවුරුහරිත් kiss කළත් නැහැ. මං නන් කෙනෙක් වෙන්න ඕනේනේ. එහෙනම් මං හිතුවා shit මම මැරෙන්න ගියා කවුරුහරි kiss කරන්නේ නැතුව. ඔක්කොම බය හිතුවා. ඇත්තට ඒක ගියාම කියන්න බොරු කියන්න බෑනේ. එහෙනම් මං හිතුවා oh my god මේ මොමන්ට් වෙනකන් මං ජීවත් වුණේ බයත් එක්ක. මං හිතුණා මං හොඳ නෑ. උයි මං ගොඩාක් ඕන දේවල් try කරේ නෑ. ඇයි මං because I was scared I didn't බය වෙලා හිටියේ. Oh insecure. අර confidence එක that was when I was 20 or 21. එහෙනම් මං හිතුවා this මේක university යනකොට කලින්. I think I was in my first year of university. මං හිතුවා නෑ. time is short. ඒ මට තේරුණා ඔයා මැරෙන දවස ඔයා තනියෙන්. උයි ඔයාට තියෙන්නේ ඔයා ගොඩාක් දේවල් කරන්න පුළුවන්. ඒත් ඔළුවට එන්නේ ඔයාට කරපු නැති දේවල්. උයි ඔයාගේ ඔක්කොම ටක් ගාලා අයියෝ ඇයි මේක කරේ නැත්තේ. අනිත් ඒගොල්ලෝ හිතනවා හොඳ නෑ කියලා ඔයාත් බයයි ඒක කරන්න. ඒත් ඔයා මැරෙනකොට ඒගොල්ලෝගේ ජීවිතය යනවා. ඔයා තමයි දුක වෙන්නේ ඔයා ඒක try කරේ නැත්තේ. එහෙනම් මං හිතුවා මං මේ mistake එක කරන්නේ. මං ඔක්කොම try කරන්න ඕනේ. I want to live life. I want to experience as much as I can and love as much as I can until I die. දැන් ඒ decision එකෙන් පස්සේ මොකද්ද මුලින්ම try කරේ? මේ ශ්‍රී ලංකා pageant එක. When I was 2 years later. අවුරුදු දෙකෙන් කලින්. පස්සේ. අවුරුදු දෙක පස්සේ. So I had my surgery at 21. I won Miss Sri Lanka when I was 23. 2011. Yeah. ඇයි දුෂ්යන්ත කැමති උනේ? එයා හරිම හොඳ මිනිහෙක්. එයා හරිම wise. එයා ගොඩාක් හිතනවා. මං හිතුවා දැන් ඇක්ටිවිස්ට් කියලා මුලින්ම කොහෙද දුෂ්යන්ත දැක්කේ? ඒකත් කියන්නකෝ. ඔව් එයා මෙතන නෑනේ. නෑනේ. මගේ පැත්ත මං කියන්නේ නෑ. එයා හැමදාම පැනලා එයාගේ පැත්ත කියනවා. ඔන්න ඔයාට chance එක. ඔව් මගේ chance එක. මං ඇවිල්ලා මෙතන හොලිඩේ වලකට එහෙනම් මයිකල් ජැක්සන් මැරෙලා තියෙන අවුරුද්දක්. ඔය මෙතන කිව්වා දුෂ්යන්ත ඊරමන් perform කරනවා. මෙයා තමයි ලංකාවේ මයිකල් ජැක්සන්. දැන් මේ නම පුරුදු. එයා ඒ කොන්සර්ට් එකට එන්න බැරි වුණා. මංගේ ඔළුවේ හිතුවා මේ දුෂ්යන්ත ඊරමන් සමහරවිට හරිම වයස තාත්තේ ලොකු මහත මිනිස්සෙක් වෙන්න පුළුවන්. එයා ආවේ නෑනේ. මම දන්නේ ඇත්තට මං එහෙම වගේ මිනිහෙක් හිතුවේ. හරිම වයස මේ දුෂ්යන්ත ඊරමන් එයා ආවේ නෑ. So I didn't think much. Then Facebook එකේ අර චෝගම් වෙලාවේ ඒ වෙලාවේ මම බලනකොට Facebook එකේ ලස්සන මූණක් ආවා. ලස්සන මූණක්. ඔව් අර friends මේ වෙලාවේ මම වැඩ කරනවා වාතියන් සන්තෝෂ් එක්ක. ඒ දුෂ්යන්ත කවුද කියලා දන්නේ නැහැ. මම දන්නවා ඒගොල්ලෝ කවුරු one of their මල්ලිස්. දන්නේ කවුද ඒක මාතිකද සන්තෝෂ්කද කියලා දන්නේ නැහැ. And because I did the Sri Lanka Premier League hosting with Ramesh Raja. ඒක තමයි මගේ first cricket hosting. එනන් පස්සේ දැන් මේ ලස්සන මූණක් ආවා. ඒ බලනකොට ලස්සන dimples තියනවා මට dimples ආසයි. එන accidentally add friend වුණා. I pressed the add friend accidentally. එහෙනම් අපි කතා කරන්න පටන් ගත්තා. And then චෝගම් එක host කරලා පස්සේ පොඩි party එකක් තිබ්බා. දැන් ලෝකෙ මිනිස්සු ආවනේ youth. ඔය ඒගොල්ලෝ කිව්වා ස්ටෙෆනි අපිත් එක්ක එන්න මේක තමයි අපේ අන්තිම දවස. අපි මවුන්ට් ලවිනියා හම්බ වෙනවා. ඒ සෙන්ට් ලූෂා ඔක්කොම කැරිබියන් I know all the misses no. We countries හරිම පොඩි නම් ඒගොල්ලෝ අපි යාළු දන්න ඒගොල්ලෝ තියෙනවා. දැන් මං ඇඳේ ඉන්නවා. මං එච්චර එළියට යන්න ආස නැහැ. මං ආසයි ගෙදර ඉන්න. සාමාන්‍යයෙන් අර පාටි කරන කෙනෙක් නෙමෙයිද? ස්ටෙෆනි කියන්නේ. නෑ.
මං තමයි parties ඔක්කොම organize කරේ university වල. මං තමයි ගිහිල්ලා making sure that they don't that ඒගොල්ලෝ ගෙදර හරියට යන්නේ. I am the one who makes sure that condoms උත් දෙනවා. I have to make sure Hey, responsible වෙන්න ඕනේනේ. Okay, no more drinks for you. You have to go home safe. මං තමයි ඔක්කොම parties organize කරේ student union එකේ. එහෙනම් මට ඒක හැමදාම responsibility මට ඒක ඇල්ලුනේ නැහැ. I'm a dancer. I love to go and dance the night away. Like Latin dancing. ඒක මට ආසයි. ඊට පස්සේ So then දුෂාන්ගෙන් message එකක් ආවා. මොකද්ද ඔයා කරන්නේ අද රෑ? මම කිව්වා because I met him behind the concert. මං makeup කියා මේ girl makeup එකක් කරන්න charity event එකට. and එයා කිව්වා එන්න මං ඉන්දියා වලින් event එකක් ඉවර කරලා මං හරි මං ඇවිල්ලා මේකප් එක කරන්න. මේ දුෂ්යන්ත වීරමන් මෙහෙම එක රවුමක් ගිහිල්ලා මං දැක්ක මේක my jacket කියලා ගියා. මං පස්සේ තමයි දන්නේ එයා ඇවිල්ලා මට කතා කරලා ලැජ්ජ වුණා. එහෙනම් එයාගේ ජැකට් එක එක්ස්කියුස් එකක් වගේ ගිහිල්ලා අනිත් රායි රවුමක් කරලා ඇවිල්ලා කතා කරන්න. හායි එහෙම කිව්වා පස්සේ දෙවෙනි සැරේ උයි මං උමාරියත් එක්ක කතා කරනවා. මම කිව්වා නේ උමාරිය මට ඇඟ බස්සන්න ඕනේ තව චුට්ටක්. you know මං ගොඩාක් කෑවා ඉන්දියාවල. එයා කිව්වා නෑ මම හරිම ලස්සනයි මෙහෙම. you know what you don't need to lose weight. no දුෂ්යන්ත්. එයාගෙන් ඇහුවා. දුෂ්යන්ත් මේ බල නෑ චුට්ටක් අඩු කරන්න පුළුවන්. මේ කවුද මෙයා? ඒකෙන් පස්සේ I got curious. ඇයි හරිම වෙනස් නේ. and පොඩි chemistry එකක් තිබ්බා. අපි අර පාටි එකට මං කිව්වේ මොකද්ද ඔයා කරන්නේ? මං කිව්වා අයියෝ පාටි එකක් තියෙනවා ඒත් මං දන්නේ යනවද නැත්නම් මං ආච්චි කෙනෙක්. එහෙනම් එයා මට reply කරේ ඒක හොඳයි මං සීයා කෙනෙක්. එහෙනම් අපි දෙන්නම ඒකට ගියා එකට. and then you know එයාගේ මොලේ එයා හරිම වයිස්. මං ගොඩාක් ඉගෙනගෙන තියන්නේ දුෂ්යන්ත්ගේ about life. අපි කනෙක්ට් වුණේ ගොඩාක් ස්පිරිචුවලි රහිරු. අපි ඉස්ලාම ලව් affair එකක් වගේ පටන් ගන්න එක නෙමෙයි. අපි යාළුවෝ ඉස්ලාම. ඔය අපි යාළුවෝ අපි ගොඩාක් කතා කරනවා what is life? What is the importance of our spirituality ගැන. you know ඒ වගේ දේවල් තමයි කතා කරලා අපි එකතු වුණෙත් නෑ. we were friends and then එක දවසක් එයා මගේ chin එකක් ඇල්ලුවා. මගේ පප්පා oh my god and then I realized I think I have a crush on this man and then we started dating. so එයා හරිම වෙනස් විදිය තමයි හිතන්නේ දුෂ්යන්ත්. ඌයට හොඳ හිතක් තියෙනවා. මම දන්නවා අපි පොඩි කඩේවල් යනකොට පිලාවුස් ප්ලාසා ඒ ඔක්කොම යනකොට අපේ first date අපි ගියා අර යූනියන් ප්ලේස් අර පොඩි කඩයක් තියෙන්නේ කමර්ෂල් බැංක් එක පස්සේ යූනියන් ප්ලේස් පාරේ අපි ගිහිල්ලා බනිස්සුයි බනානා කෑවා first date. ඒගොල්ලෝගේ නම ඔක්කොම දන්නවා. කොහොමද ඔයාගේ පුතා කොහොමද ඔයාගේ දුව කොහොමද ඒ කියන්නේ මට ඒක ගොඩාක් ආදරේ වුණා. එයාගේ හිත හරිම මං මුළු ලෝකෙම ගිහිල්ලා තියෙනවා. ඒ වගේ හිතක් හම් වෙන්න චුට්ටක් අමාරුයි මට. ඊට කලින් ස්ටෙෆන්ට බොයිෆ්‍රෙන්ඩ්ස්ලා කීයක් ඉඳලා තියෙනවද? එක්කෙනෙක්. දුෂ්යන්ත් හම්බුනේ වගේ වාසනාවටද? Oh, definitely. He's a blessing in my life. ඇත්තටම මම දන්නේ සිංහලෙන් කියන්නේ මං ගොඩාක් ඉගෙන ගත්තා යාගේ. එයා මගේ best friend. අපි හැමදාම hina වෙලා චුට්ටක් ෆයිට් කරලා. සාමාන්‍යයෙන් ෆයිට් එකක් ගියාම කවුද ඉස්සලා ෂේප් වෙන්නේ? මම. එයා හරිම stubborn. ඒත් එයා මෙතන හිටියොත් එයා කියන්නේ එයා. ඒක මරු. Yeah, so he's a wonderful guy. එයාටත් ඕනේ දැන් මේ අපේ YouTube channel එකත් එක්ක එයාට ආසයි හොඳ message එකක් drive කරන්න. He's very proud to be Sri Lankan. ඒක එයා මං හිතන්නේ ඔයාගේ show එකෙත් එයා කරපු show එකත් එක්ක එයා
ඒක ගැන කතා කරා. සෑහෙන කතා කරගෙන. ඔව් ඒක එයාගේ ලයිෆ් එක ගැන, ડિප්‍රෙෂන් ගැන ඔව් සෑහෙන ඕපන් කතා කරා. ඔව් එයා හරිම ඕපන්. එයා ඕනේ ගොඩාක් මිනිස්සු බෑ එයා ඒකද කිව්වා ඔයා හම්බෙච්ච එක එයාට ලොකු වාසනාවක් කියලා. මටත් එහෙම තමයි. මට හරිම ලොකු වාසනාවක්. Yeah, he's wonderful. මං හිතුවේ නෑ මං ඒ වගේ කෙනෙක් හම්බ වෙනවා කියලා. So I'm very blessed. I think it's fate. It's fate. Because he's my best friend, he is my partner, he is my everything. Oh, ගහගන්නත් මගේ partner තමයි. ද ස්ටෙෆනිට මේ යාළුවෝ වැඩිපුර ඉන්නේ ලංකාවේද පිටරටවලද? පිටරට. එයි මං එතනින් ඉස්කෝලේ ගියා. එනම් ගොඩාක් වෙලාව තිබ්බේ නෑ එච්චර tight close connections තියෙනවා. මට තියෙනවා මෙතන about really good 5, 6, 7 friends. ඒත් මගේ ගොඩාක්ම close යාළුවෝ තියෙන්නේ මගේ යුනිවර්සිටි කාලේ. ඒගොල්ලෝ මෙතන ඉන්නගොල්ලෝ හරිම close. ඒත් වැඩිපුරම ඉන්නේ පිටරට. දැන් ඔයාගේම ෆවුන්ඩේෂන් එකක් තියෙනවා. ඔයා ගොඩක් වෙලාවට කාන්තාවන් වෙනුවෙන් කාන්තා හිංසනයට විරුද්ධව පෙනී හිටනවා. දැන් මේ දවස්වල sexual harassments සෑහෙන ලංකාවේ තියෙනවා. ඒතර ඒ පිළිබඳව අපි මීඩියා වලින් දකිනවා. ඔයා කල්චර්ස් ගොඩක ජීවත් වෙච්ච කෙනෙක්, රටවල් ගොඩක හැදිච්ච කෙනෙක්. දැන් ඔයාට දැනෙන විදිහට ඒවට විරුද්ධව කාන්තාවක් නැත්තම් තරුණියකට කොහොමද නැගී හිටින්න පුළුවන්? First of all මං හිතන්නේ education system එක improve කරන්න ඕනේ. ඇයි අපි sex ගැන කතා කරන්න හරිම ලැජ්ජයි. ඒත් ඔයාගේ අම්මා තාත්තා if they didn't have sex you wouldn't be here, neither would I. ඒක අපිට තේරෙන්න ඕනේ sex කියන එක එච්චර නරක එකක් නෙවෙයි. ඒක හරිම natural දෙයක්. Oh, natural for conceivement for the human population to grow. Yes, there's a pleasure part to it too. But අපි ඒක ළමයිට හොඳට උගන්නන්න ඕනේ. අර දුෂ්යන්ත්ගේ සිංහල පන්තිර දාන්න ඕන වචනයක්. ඒක උගන්නන්න ඕනේ ස්ටෙෆනිට. ඔව්. මම I'll send it to him. හොඳ sex ed classes. ඒ වා teenage වෙලාව ගොඩාක් වගේ ඇඟේ මාරු වෙනවානේ. බොයිස්ලට wet dreams එනවා. ඒත් ඒගොල්ලෝ සමහර වෙලාව ඉස්කෝලේ sex ed class එක වෙලාවේ හරි අද class එක නෑ වා ගිහලා අර එක ගෙදර ගිහලා කියවලා ආයි එන්න. උයි අම්මා තාත්තත් එච්චර කතා කරන්නේ නෑනේ sex ගැන. බයයිනේ. බයත් නෙමෙයි ලැජ්ජයි. ලැජ්ජයි. ඒක හරිම කැත නරකම දෙයක් ඇටියෙද? දෙයක් වගේ දැන් ඇවිල්ලා තියෙන්නේ. උයි හැම ෂයි එක ගැන කතා කරන්න. ඒත් ඒක නැතෝ අපි we don't live anymore. Human existence finishes. එහෙනම් ඒ ක්ලාස් එක නෑනම් you're not teaching the boys and girls. Girls ට අර period වෙන. කොහොමද pregnant වෙන එක. කොහොමද hygiene එක. boys ට you know if you're going to have sex for pleasure condom එකක් පාවිච්චි කරන්න. ඒ ඔයගොල්ලන්ට choices තියෙනවානේ. මං ඔයාට ඉගෙන ගන්නවා නම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න ওই කොන්ඩම් එකක් දෙනවා නම් මං කියන්නේ නෑ ඔයාට ගිහිලා හැමෝම එක්කනත් එක්ක නිදිය ගන්න. මං කියනවා ඔයාට choice එක ගන්නවා නම් ඔයා මොලේ පාවිච්චි කරලා safe විදියට කරන්න. STDs තියෙනවා. you know ඔයා දැන් මං කිව්වොත් ලහිරු ඕන දෙයක් කරන්නේ ඒත් ඔයාගේ පිටිපස්සේ බලන්න එපා. මොකද ඉස්සෙල්ලාම කරන්න දෙයක්. මොකක්ද තියෙන්නේ පිටිපස්සේ ඔන්න බලන්න ඕනේ. So කියන්නේ නෑ කියන දේ එපා කියන දේ කරන්න හිතනවා. ඔව් හිතෙනවානේ. So if you could look at Montreal, there are sex shops all over the place. There are strip clubs all over the place. ඒත් අර ඔව් එතනක් තියෙනවා ප්‍රශ්නේ. මං කියන්නේ නෑ ඒගොල්ලෝ perfect ඒගොල්ලන්ට මේ වගේ ප්‍රශ්න නෑ. ඒත් ලංකාවේ අපිට ලොකු only 1/3 of the sexual crimes are reported. ගොඩාක් ළමයි යනවා who are sexually harassed and sexually abused. ඒක නරකින් නෙමෙයි. ඒක curiosity එකක්. ඒක frustration එකක්. ඒක sexual frustration එකක් ලොකුම build up වෙලා
එහෙනම් ඒගොල්ලෝ දන්නේ කොහොමද ඒක ඩීල් කරන්න and it goes to an extreme. අපි ඒක regulate කරන්න ඕනේ. You know, we need to educate our youth also about respect. Respect is so important. ඒක තමයි අර මේ anti bullying campaign එක vision එක තියෙන්නේ. දැන් අපි දැන් තමයි ඒක පටන් ගන්න ඔක්කොම. ඒත් අපි hope කරනවා ලස්සන program එකක් එකට ඔක්කොම organizations එක දාලා program එකක් දාන්න values. කොහොමද ඔයා girl කෙනෙක් respect කරන්නේ? මොකද්ද හොඳ touch එකක්? මොකද්ද නරක touch එකක්? ඔයා village එක යනකොට සමහර වෙලාව ඒගොල්ලෝ ඔක්කොම එක කාමරේ නිදියන්නේ. එහෙනම් සමහර වෙලාව ඒගොල්ලෝ පේන්න පුළුවන් අම්මා තාත්තා සෙක්ස් කරනවා. එහෙනම් ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ ඒක මට වුණත් ඒක වැරදි දෙයක්. ඒ අර බවුන්ඩරි එක ඒගොල්ලන්ට ඉගෙන ගලා නැහැ. So it's important to teach that. You know, this is a bad touch. මේක වුණා නම් ඔයාට ඒක වාගේ right එකක් නැහැ කියන්නේ. What does no mean? No කියන්නේ no. You know, I don't feel like even I'm your girlfriend for 5 years, if I don't want to sleep with you until marriage, you have to respect me. අර respect ඒක පොඩි කාලෙන් තමයි teach වෙලා ඉගෙනගෙන තමයි ඒගොල්ලෝ ලොකු වෙනකොට they will not become sexual predators, they will not do harassment, they will not blackmail you, even cyberbullying and all stuff like that, but that's a different topic. But ඒ වගේ එක ඔක්කොම education system එක අපි openly කතා කරන්න ඕනේ. ඒ ළමයිට ඒගොල්ලෝගේ අම්මා තාත්තා උයි ටීචර් කෙනෙක් හොඳට කතා කරන්නේ බෑ නම් කවුද ඒගොල්ලන්ට කතා කරන්නේ? කවුද ඒගොල්ලන්ට කියලා දෙන්නේ? උයි ඒගොල්ලෝගේ advice ගන්න අනිත් ළමයිගේ. එක වයසේ same age. Same age කොහොමද how can you get good advice? You know, මං පොඩි කතාවක් වෙලාව තියෙනවා මං පොඩි කතාවක් කියනවා. මං යුනිවර්සිටි යනකොට කාලේ මට I had a huge crush. I fell in love with this amazing boy. මං එයාගේ නම කියන්නේ මං එයාට ගොඩාක් ආදරේ වුණා. මුළු අවුරුදු 5ක් එයාත් එක්ක විතරයි ආදරේ. එයා මගේ යාළුවා. එයා මට ආස නැහැ. ඒත් අපි I loved him from a distance. One sided love. ඒක හින්දා තමයි boyfriends හිටියේ නැත්තේ ඒ වෙලාවේ. ආස එයාට විතරයි තිබ්බේ. එයා සමහරවල් weed smoke කරනවා. දැන් මං හිතුවා හරි. I'm not for drugs. You know, I thought at that time දැන් ලෝකෙ වෙනස් වෙනවා. ඒත් ඒ කාලේ weed was illegal. ඒ මං හිතුවා මං දැන් මට ආසයි try කරන්න එයා ළඟින් ඉන්න. ඇයි එයා ඒක කරනකොට මං නෑනේ. එහෙනම් මං ඒකත් කරොත් මං එයාගේ ළඟින් ඉන්න පුළුවන් නේ තව චුට්ටක්. දැන් ඒක මගේ ඔළුව හරිම ලොකු ප්‍රශ්නයක්. Should I try weed? Should I go and start smoking weed with this group of people or should I not? Then මං ගියා මගේ අම්මට. ඒ මගේ අම්මා තාත්තා හැමදාම කිව්වා ඕන දෙයක් අපිත් එක්ක කතා කරන්න. So I went and I spoke to my mom. I said, "Mom, මට ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා. I really love this boy. මං එයාට ආසයි මං එයා ළඟින්ම ඉන්න ඕනේ. එයා මගේ හොඳම යාළුවා. ඒත් එයා ගොඩාක් weed smoke කරනවා. දැන් මං හිතනවා මාත් ඒක try කරන්න ඕනේ. එහෙනම් මං එයා ළඟින් මං අර acceptance උත් තියෙනවානේ. මට ඕනේ try කරන්න. මොකද්ද ඔයා හිතන්නේ? එහෙනම් එයා කිව්වා දැන් darling කව හරි වාට ආදරේ කරොත් ඒගොල්ලෝ ආදරේ කරන්න ඕනේ ඔයා හින්දානේ. මොකද්ද ඔයා හිතන්නේ? මං කිව්වා ඔව් ඒකත් ඇත්ත. එහෙනම් එයා කිව්වා දැන් ඔයා මොකද්ද හිතන්නේ weed ගැන? මං හිතුවා නෑ ඒක එච්චර මට ඇත්තටම හිතන්නේ better not to try it. You know, it's because it's a drug and මං හිතන්නේ ඒක හොඳ නෑ කියලා. එහෙනම් එයා කිව්වා හරි එහෙනම් ඔයා හිතන්නේ කව හරි ඔයාව ආදරේ කරන්න ඕනේ ඔයා හින්දා. ඔයාගේ values උයි principles හින්දා. එහෙනම් ඒක හොඳ වෙයි ඔයා ඒක try කරේ නැත්තම් නේ. මං කිව්වා ඔව් ඒක ඇත්ත. If he loves me, he has to love me for me. Not because I'm changing to be who he wants me to be. ඒක තමයි කියන්නේ හොඳ advice. අර open communication. අයි මං අනිත් යාළුවෙක්ගේ ගිහිල්ලා આવොත් මේ මම weed try. ඔව් try කරන්න ඒක ප්‍රශ්නයක් නෑ. Go ahead, you know. You are not going to get good advice from maybe people around. ඔයාගේ අම්මා තාත්තා තමයි ඒගොල්ලෝගේ ජීවිතත් ඔයාට දෙනවා. එහෙනම් ඒගොල්ලෝ වාගේ හොඳ තමයි හිතන්නේ ගොඩාක් දුරට. සමහර වෙලාව ඒගොල්ලෝන්ගුත් වැරදි වෙන්න පුළුවන්.
in different things. But ඒක හොඳයි to have that communication. If not a teacher, ඔය අපි ඉස්කෝලේ system එක improve කරොත් ලහිරු මේ ප්‍රශ්නේ අපිට ඔක්කොම ඒකට fix කරන්න පුළුවන්. සාහසයෙන් අඩු කරන්න පුළුවන්. Respect, education and good communication. බොහොම ස්තුතියි ස්ටෙෆනි ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහනට ආවට අපේ ප්‍රෝග්‍රෑම් එකට. ඉතින් අවසාන වශයෙන් දැනගන්න කැමති කවුද ස්ටෙෆනි කියන්නේ? දන්නේ නැති කෙනෙක්ට දැනගන්න කියන්නකෝ බලන්න. ස්ටෙෆනි චූටි පොඩි වචනෙන් කිව්වොත් Stephanie is somebody who loves life. මං ආසයි ඔක්කොම experience කරන්න. මට heart එකක් තියෙනවා අනිත් මිනිස්සුට. මට ගොඩාක් ආදරේ මිනිස්සුට. ඔය මගේ ජීවිතේ මං උපරිම ඒගොල්ලන්ව උදව් කරන්න ඕනේ. ඔය මිනිස්සුව hina ගන්න මට hina වෙන්න මට ආසයි. If I can put a smile on your face, that makes me happy. Because I have brought you some happiness. And මට කන්නත් ආසයි dance කරන්නත් ආසයි. ඒ තමයි ස්ටෙෆනි. It's Stephanie. And මට ආසයි experience කරන්න දේවල්. ඒක ලේසින් චුටි word වලින්. That's who I am. Thank you program එකට සහභාගී වුණාට. Thank you so much, Lahiru. Thank you. It was Thank such a pleasure. So nice to meet you. Thank you. ලබා ගන්නත් දැනගන්න ඕනේ. ඉතින් හෙළිදරව්ව වැඩසටහනට TV, back to school. Ondraka winning the swastika. Social media. නෑ අපි මේ ලෝකල් සිස්ටම් face to face වැඩසටහනක්.